හොඳයි දරුවනේ අපි පසුගිය වීඩියෝ වලින් කතා කරා පළවෙනි පාඩම් ඒකට අදාළව 2015 2016 2017 විභාග ප්‍රශ්න පත්‍ර වලින් යොමු වෙච්ච විභාග ගැටලු සහ පිළිතුරු ඊට පස්සේ මාකින් ස්කීම් එක අනුව උත්තර පත්‍ර පරීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය සහ ඒවට අනුරූපව සූදානම් වෙන ආකාරයත් අතිරේක පැහැදිලි කිරීම් කීපයක් කරා. මම හිතනවා ඔබ එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්තා කියලා. අපි අද කතා කරන්න යන්නේ 2018 විභාග ප්‍රශ්න පත්‍රයේ සිට ඉදිරියට විභාග ගැටලු යොමු වෙච්ච ආකාරය. අපි 12 වෙනි ප්‍රශ්න වශයෙන් අරගෙන තෝරගත්තම 2018 විභාග ප්‍රශ්න පත්‍රයෙන්ම පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 යන්න. 2018 විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 අයන්න. අවශ්‍යතා වුවමනා සහ නිෂ්පාදිත යන පද නිර්වචනය කර ඒවා අතර පවතින සම්බන්ධතාවය පැහැදිලි කරන්න. ප්‍රශ්න පැහැදිලිනේ? අවශ්‍යතා වුවමනා සහ නිෂ්පාදිත යන පද නිර්වචනය කරලා ඒවා අතර පවතින සම්බන්ධතාව පැහැදිලි කරන්න. මේකත් අර අපිට ගොඩක් වෙලාවට ලැබෙනවා වගේ ප්‍රශ්නය තුල ප්‍රශ්න දෙකක් කියන වර්ගය. ප්‍රශ්නයේ තුල ප්‍රශ්න දෙකක්. එකක් තමයි යන පද නිර්වචනය කර. නිර්වචනය කර. එක ප්‍රශ්නයක්. හරිනේ. සම්බන්ධතාව පැහැදිලි කරන්න තව ප්‍රශ්නයක්. ඔන්න ප්‍රශ්න දෙක. ඔන්නෝම අපි ප්‍රශ්නේ අපි මුලින්ම විනිවිදව දකින්න ඕනේ. එහෙම හඳුනාගත්තොත් අවබෝධ කරගත්තොත් තමයි ඔබට නිවැරදි පිළිතුරක් ගොනු කරගෙන ඉතා ක්‍රමානුකූලව පිරිසිදුව උත්තරයක් ලියන්න පුළුවන් වෙන්නේ. මම හැමදාම කියන දෙයක් ඔබ සාර්ථකව ඉගෙනගත්ත දැනුම විභාග ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියන්න භාවිතා කරලා උපරිම ලකුණු ලබාගෙන ජයග්‍රහණය කරන්න අපේක්ෂා කරනවා නම් ඔබේ මනස තුල නිතරම සක්‍රිය වෙන්න ඕනේ කාරණා තුනක්. පළවෙනි කාරණය විභාග ගැටලුව විභාග ප්‍රශ්නය නිවැරදිව අවබෝධ කර ගැනීම. මම කියුවේ සමහර ඒවා අපට එකවර තේරෙනවා. සමහර ඒවා වාර දෙකක් තුන් වරක් කියවනවා. කියවනකොට සමහරට මුල් කොටසින් තේරෙන්නේ නැහැ. මැද කොටසින් තේරෙනවා. සමහර විට අග කොටසින් තේරෙනවා. සමහර විට මුල අග සම්බන්ධ කරගත්තම තේරෙනවා. සමහරට මැද අග සම්බන්ධ කරගත්තම තේරෙනවා. නොතේරෙන බෑ. නොතේරෙන්නේ නැති වෙන්නේ නැහැ කවදාකවත්. කිසිම 100%ක්ම තේරෙනවා. පළවෙනි දේ ඒකයි. දෙවෙනි එක තමයි මේ යොමු වෙච්ච ගැටලුවට අදාළ පිළිතුරු ක්‍රමානුකූලව ගොනු කරගන්න එක. අපි ඔළුවේ රැස් කරගන්නවා. අපි අත් දෙකට අපි උත්තර ටික ගන්නවා. මොනවද? මොකද දන්න ඔක්කොම ලියන්නේ නැහැනේ. අපි දන්න විෂය දැනුමෙන් න්‍යායාත්මක දැනුමෙන් අපි මොන කොටස්ද මේකට ඉදිරිපත් කරන්න ඕන ගොනු කරගන්නවා. තුන්වෙනි එක තමයි ගොනු කරගත්ත ටික විධිමත්ව නැත්නම් ක්‍රමානුකූලව පිරිසිදුව උත්තරයක් වශයෙන් අපි ලියන එක. ඒකේ ලස්සනට අංක දාන්න ඕනේ. ප්‍රධාන අංක 1 කෙලින් එන්න, රෝම ඉලක්කම් අංක 1 කෙලින් එන්න, අයනු 1 කෙලින් විශේෂිත කරුණු හයිලයිට් කරන්න, පිළිතුරු දෙකක් නම් ඡේද දෙකකින් වෙන් කරන්න, අසමාන කරුණු නම් ලස්සන දෙපැත්තට සීරස් දෙයක් කර දියන්න තේරෙනවා. ඒ වගේ ක්‍රමානුකූලව විධිමත්ව පිරිසිදු ලියන්න. කාරණා තුන මතකයි. ප්‍රශ්න අවබෝධ කර ගැනීම නිවැරදිව. දෙවෙනි එක නිවැරදි ලෙස ප්‍රශස්ත පිළිතුරු ගොනු කර ගැනීම, ගොඩනගා ගැනීම. තුන්වෙනි එක ක්‍රමානුකූලව පිරිසිදු ලිවීම. ඔච්චරයි. හරිම ලේසි. අපි ඒවා භාවිතා කරන්නේ නැහනේ. මේ වගේ අපිට මේවා මේ අපිටම ආවේනික කන්සෙප්ට් අපි දැහ ගන්න ඕන. අපි තුරුළු කර ගන්න ඕන. මෙන්න මේ ක්‍රමවේද තුන අපි තුරුළු කරගන්න. මේ ක්‍රමවේද තුන තුරුළු කරගෙන පිළිතුරු ලියන කිසි කෙනෙකුට වරදින්නේ නැහැ. ඒ සාමර්ථයක් ගන්න පුළුවන් ලකුණු 90න් එහාට ගිහිල්ලා. දැඩි විශ්වාසයෙන් මම ඒක කියන්නේ. මොකද මගේ ජීවිත කාලය තුල මට ළමයි කියලා තියෙනවා. මට දැන් ක්ෂණිකව මතක් වෙච්ච උදාහරණයක් කියන්නම්කෝ. මගේ මිත්‍රයෙක්ගේ දුවක් හිටියා. ඊටාම උනන්දුවෙන් වැඩ කරනවා. හැමදාම ඒගොල්ලෝ ක්ලාස් වලට සම්බන්ධ ඉස්කෝලේ යන කවදාකවත් දිනක් කට් කරන්නේ. හරිම උනන්දුයි. ඒ දරුවට A2යි B1යි. A2 accounting and ආර්ථික විද්‍යාව ඉකොනොමික්ස්, B1 මගේ විෂය. මට හරි කනගාටුවක් ඇති වුණා. මොකද එයා අනිවාර්යයෙන් මේ තුනක් ගන්න ඕනේ. දිස්ත්‍රික් මුල් රෑන්ක් එකක් අරගෙන විශ්වවිද්‍යාලයට තේරෙන්න ඕනේ. තේරුන්නේ නැහැ මුල් සැරේ. පස්සේ ඉතින් එළම හරියට දුක් වුණා. ඉතින් මට කියනවා එයා සර් මට හරි ප්‍රශ්න මම ඉතින් හැබැයි එයාගේ අඩුපාඩුවක් දැක්කා. අඩුපාඩුව මම ටෙස්ට් පේපර්ස් ලියවද්දි මම එයාට වරින් වර කී හදන්න උත්සාහ කරා. හරි ගියේම නැහැ. මොකද අඩුපාඩුව? එයා ප්‍රශ්නේ හරියට අවබෝධ කරගන්න නැතුව
ප්‍රශ්නේ මතු පිටින් දැක්ක ගමන් මතු පිටින් දුටු සැනින් එයා ඒ ප්‍රශ්නේ සංකල්පය හෝ සංකල්ප වලට අදාළ තමන් දන්න ඉගෙනගත්ත සියලුම තොරතුරු දිගහරිනවා. කොච්චර දැහුවොත් අර එයාගේ උත්තර පත්‍රයේ ලියලා මදි වුණාම තිරස්සතර මේ දාරවල වාටි වලත් ලියනවා. මම උකට හැමදාම විරුද්ධ වුණා. හැමදාම මම එයාට තදින් දොස් කියන්නේ නැතුව එළම උනන්දු ළමයි උනන්දුරන් ලියන්නේ. ඒක බොහොම අවබෝධයෙන් මම කියලා දුන්නා. හදාගන්න බැරුණා. ඉතින් මම පස්සේ ඉතින් එයා එළම ඇඬුව ඇවිල්ලා මම කොහොමද දුවේදී කරන්න දැනේ සෙකන්ඩ් සයි කරන්න අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලෙ ඉන්න කෙනෙක් ඔයා මෙන්න මේ අඩුපාඩුව නම් කළා. මොකද ආර්ථික විද්‍යාවට මේ විශ්ලේෂණාත්මක දීර්ඝ පිළිතුරු ගැලපෙනවා. ඒකට ඕකේ. එකවුන්ටිං වල අපි දීර්ඝ ගණන් හදනවා. නමුත් මේක වෙනස් නේ. ඔයා මේක තේරුම් ගත්තම නේද දරුවෝ? මේක කොහොම හරි හදාගන්න කියලා මම දෙවෙනි සැරේ පුනරීක්ෂණ පන්තියේදී මම උනන්දු කරා. විශේෂයෙන් මම එයාගේ උත්තර පත්‍රය බැලුවා. මම උත්තර පත්‍ර බලන්න කලින් අවුරුදු වල හොඳින් විභාගෙ සමත් වෙච්ච විශ්වවිද්‍යාලයට තේරිලා දරිද්‍රාවෙන් ඉන්න දුප්පත් ළමයිට උදව් කරසම සල්ලි ගෙවල බලන්නේ. මම අවශ්‍ය නම් මම කීපයක් බලනවා රැන්ඩම්ලි. මම මේ දරුවගේ පේපර් එක මම්ම බැලුවා. මම්ම බලබල මම මොකද කරන්නේ? මෙයාට මම ලිව්වා. ඒත් වැරදි කළා මුල් හරිය. මම ලිව්වා දුවේ මෙහෙම ලියන්න. මෙහෙම වෙන්න. මාසයක් දෙකක් තුනක් යනකොට මේක මං ධනාත්මක පැත්තට ගත්තා. මාස 4ක් 5ක් වෙනකොට එයා টොප් ලෙවල් එකට ආවා. මොකද උනේ? එයාට 3 years විතරනේ එයා ගාලු දිස්ත්‍රික්කේ 6 වෙනියට සමර්ථයක් ආවා. ඉතින් මම හිතනවා ඒ අවුරුද්දේ BS වලට ලකුණු 80න් එහා ඩෙෆිනිට්ලි 80න් එහා අරන් තමයි එකක් ගත්තේ. අර වෙනස හදාගත්තා. එයා තේරුම් ගත්තා මම ප්‍රශ්නේ තේරුම් ගන්න හොඳට ඉවසීමෙන් කියවන්න ඕනේ. එයා කලබල හැරි. අර ප්‍රශ්නේ දැක්ක ගමන් ලියන්න යනවා. සමහර ප්‍රශ්නේ මුලින් කියවෙන අදහස නෙවෙයි අන්තිමට වෙනකොට වෙන්නේ. මුලින් අපි දකින අදහස නෙවෙයි අන්තිම හරියදී අහන්නේ. එයා මුලින් කියන අදහස ලියනවා. ලකුණු නැහැ නේ ඉතින්. ලකුණු බිඳුවයි. මම කිව්ව ප්‍රශ්නේ අවබෝධයෙන් නිර්වුල්ල සම්පූර්ණ කියලා තේරුම් ගන්න. උත්තර ගොනු කරන්න. ඔයා දන්න උත්තර සියල්ලම ලියන්න එපා. මෙහෙමයි උත්තර ගොනු කරන්න. ඒක තේරුම් ගත්තා. සහ එයා ටිකක් විධිමත් භාවය අඩුයි. එයාට ඕන ලියන්නනේ. අංක සමහරට දාන්නේ. එක්කෝ රෝමි ලක්කම් එක මෙහෙම ලියනවා. හරිද? රෝමි ලක්කම් දෙක මෙහෙ ලියනවා. ආයනු. ඊට පස්සේ ආය රෝමි ලක්කම් තුන මෙහෙ ලියනවා. ඒක යන මෙහෙ ලියනවා. පිළිවෙලක් නැහැ නේද දරුවනේ හැමුණාම? පිළිවෙලක් නැහැ එතකොට. පිළිවෙලක් නැහැ. තේරුණාද? මෙන්න මේ නිසා ක්‍රමානුකූලව පිරිසිදු ලියන්න. මම දැක්ක 100%ක්ම මෙලමයා වරද කොහොම හරි යාගේ වාසනාවට හදාගන්න යාට හිත දුන්නා. සාර්ථක වුණානේ. අද්දුටු බෙහෙත් මේ කියන්නේ. වරද්ද ගන්න මෙපා මේක. මමත් එක්ක දිගටම මේ අභ්‍යාස සාකච්ඡා කරගෙන ඉන්න සෑම තප්පරයක ඔබ සෑම තප්පරයකදීම ඔබ අලුත් වෙනව දරුවනේ. ඔබ සෑම තප්පරයකදීම මම මේ කියන්නේ විෂය රහස් නැත්නම් පිළිතුපත් ලිවීමේ තාක්ෂණය. හොඳ මොන රහස් නෙවෙයි. සාර්ථකව පිළිතුරු ලබා දීමේ තාක්ෂණය මම මේ කියලා දෙන්නේ. මෙන්න මේ ටෙක්නික් එක මගේ පැයක එකමාර්ග දේශනේ සම්පූර්ණ තේරුම් ගන්න මේක අධ්‍යාපන මනෝවිද්‍යාව සමහර ඔබට ලබා ගන්න බෑ. අපි වෙහෙසෙන්නේ සිලබස් එක ඉවර කරන්නේ. ඉවර කරන ගමන් මේකත් අපි කරගෙන යනවා. හරිනේ? රයිට්. එතකොට අවශ්‍යතා වුමනා සහ නිෂ්පාදන පද නිර්වචනය කර. අන්නේ පළවෙනි කොටස. මේ සංකල්ප තුනම අපි කෙටියෙන් නිර්වචනය කරන්න ඕන. ඒකට යම් ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඒවා අතර පවතින සම්බන්ධතාවය පැහැදිලි කරන්න දෙවන කොටස. එහෙනම් උත්තර දෙක මේ වගේ වෙන් කරගන්න ඕන. දැන් අපි මේක වෙන් කරලා තියෙනවනේ. තේරෙනවද? අපි මේක වෙන් කරලා තියෙනවනේ. මේ තියෙන්නේ. අපිට මේ ඩොට් එකක් දාලා තියෙනවා. මේ වගේ එක්ක ඩොට් එකක් නැත්තම් තරු ලකුණක් දාලා මේ වගේ උත්තර දෙක හයිලයිට් කරන්න. මොකද උත්තර පත්‍ර පරීක්ෂකවරයාට වරියට මේක හොඳට පේන්න ඕන. අවබෝධ වෙන්න ඕන. තේරුණාද? මෙන්න පළවෙනි කොටසේ උත්තරේ මෙන්න මොකද මාකින් ස්කීම් එක හදන්නේ මේ මොඩල් එකටමයි. මේක තමයි මාකින් ස්කීමේ මොඩල් එක. මම ඊළඟ අවස්ථාවේ මම මාකින් ස්කීම් දෙකක් තුනක් කියලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මොඩල් එක. එතකොට පළවෙනි එක අපි ලියනවා අවශ්‍යතා වුමනා නිෂ්පාදන නිර්වචන කෙටි. අවශ්‍යතා කියන්නේ මිනිසාට ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරාගත යුතු කායික හෝ මානසික තත්ත්වයක්. ඒක අපි දන්නවනේ. තාම කෙටි ලියන්න වෙන ස්පෙල්ලක් පාපිල්ලක්වත් වැඩි කරන්න එපා අඩු කරනවා මිසක. වුමනා කියන්නේ අවශ්‍යතා ඉටු කර ගැනීමට කිසියම් පුද්ගලයෙකු යම් නිෂ්පාදිතයකට දක්වන විශේෂ කැමැත්ත. අවශ්‍යතා සපුරා ගන්න නිශ්චිත භාණ්ඩයකට හෝ සේවාවකට දක්වන කැමැත්ත. නැත්නම් අවශ්‍යතා සපුරා ගන්න විශේෂිත භාණ්ඩයක් හෝ සේවයක් පරිභෝජනය කරන්නට ඇතිවන ඕනෑකම තමයි වුමනා කියන්නේ. නිෂ්පාදිත කියන්නේ අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කළ හැකි
වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි ඕනෑම දෙයක්. මේ කාරණා දෙකම આવොත් හොඳයි. අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි වෙන්න ඕනේ. ඒ වගේම වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි වෙන්න ඕනේ. ওই කාරණා දෙකම આવොත් හොඳයි. මේක පළවෙනි කාරණය, මේක දෙවෙනි කාරණය. මොකද අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි වුණත් වෙළඳ පොළට නීත්‍යානුකූලව ගෙනියන්න බැරි නම් ඒක ප්‍රොඩක්ට් එකක් වශයෙන් පිළිගන්නේ නැහැ. ඒ නිසා මේ කාරණා දෙකම දාන්න. වුමනා තෘප්තිමත් කළ හැකි වූද වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි වූද ඕනෑම දෙයක් තමයි නිෂ්පාදක කියන්නේ. කීයද? ලකුණු භාගයේ බැගින් 3කට ලකුණු 1.5ක් දීලා තියෙනවා. පොඩි නිර්වචනනේ ඇති ප්‍රමාණවත්. ඊළඟ ලකුණු භාගයක් දීලා තියෙනවා සම්බන්ධතාවය පැහැදිලි කරනවා. ඒකත් මේ ප්‍රශ්නේ බර හරිය දැන් ඉවරයි. මේ නිසා ලකුණු භාගය මේක ලකුණු එකක් දුන්නම් හොඳයි. නමුත් අර ලකුණු ගොනු කරගන්න බෙදී යන ආකාරයෙන් ලකුණු භාගය දීලා තියෙනවා. මොකද අයන්නක් නෙමෙයි සම්බන්ධය. මොකද්ද? අවශ්‍යතා තමයි මුලින් ඇති වෙන්නේ. අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට පුද්ගලයන් පදනම් කරගන්න විවිධ ක්‍රම වුමනාවන අතර. අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට පුද්ගලයන් පදනම් කරගන්න විවිධ ක්‍රම වුමනාවන අතර ඒ සඳහා ඇති විසඳුම් තමයි නිෂ්පාදිත වෙන්නේ. හරිනේ? අවශ්‍යතා ඉටු කරගන්න පුද්ගලයන් යොදා ගන්න විවිධ ක්‍රම කියන්නේ මොකද්ද? නිශ්චිත භාණ්ඩ හෝ සේවා ලබාගෙන පරිභෝජනය කරන්න දක්වන කැමැත්තනේ පෙළඹුමනේ. දැන් කුසගින්නට හැමෝටම පොදුවේ ඇති වෙන ආහාර පාන අවශ්‍යතාවය. එතනදී යම් කෙනෙක් බත් පදනම් කරගන්නවා. හරිනේ? බත් පරිභෝජනය කරලා වුමනා පුරා. ඒ කියන්නේ මේක පුද්ගලයන් පදනම් කරන විවිධ ක්‍රම. වුමනා ඉෂ්ට කරගන්න පාවිච්චි කරන විවිධ ක්‍රම. බත් පරිභෝජනය කරලා වුමනා ඉෂ්ට කරගත්තා. තව කෙනෙක් ස්ට්‍රින්ග් හොපර්ස් ඉන්දියාප්ප. තව කෙනෙක් පීසා. තව කෙනෙක් බ්‍රෙඩ් පාන්. එහෙමනේ. අන්න එහෙනම් අවශ්‍යතා තෘප්තිමත් කරගන්න පුද්ගලයන් පදනම් කරගන්න විවිධ ක්‍රම වුමනාවන අතර ඒ සඳහා ඇති විසඳුම් තමයි නිෂ්පාදිත වෙන්නේ. විසඳුම් තමයි නිෂ්පාදිත වෙන්නේ. හරිනේ? ඒ දැන් විවිධ ක්‍රම බත් කියන්නේ මොකද්ද? ප්‍රොඩක්ට් එකක්. පාන් කියන්නේ ප්‍රොඩක්ට් එකක්. හරිනේ? එහෙනම් මට පාන් ඕනේ එහෙනම් පාන් නිපද වෙනවා. ඔයාලට බත් ඕනේ බත් නිපද වෙනවා. තව කෙනෙකුට පීසා ඕනේ පීසා නිපද වෙනවා. හරිනේ? එහෙනම් අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට පුද්ගලයන් පදනම් කරගන්න විවිධ ක්‍රම වුමනා වෙනවා. ඒ සඳහා ඇති විසඳුම් නිෂ්පාදිත වෙනවා. දැන් මාකින් ස්කීම් එකක් මම ගෙල පෙන්නන්න ඉලව දවසේ ඒක සෑම මාකින් ස්කීම් එකකම මුද්‍රණය කරලා තියෙනවා. මේ පිළිතුරු පත්‍රයේ දැක්වෙන්නේ සාරාංශගත පිළිතුරු ප්‍රමාණයක් පමණි. ඒ විභාග අපේක්ෂකයා පිළිතුරු ඉදිරිපත් කර ඇති ආකාරය අනුව ඔබේ දැනුම භාවිතා කර ප්‍රමාණවත් ලකුණු ලබා දීම ඔබගේ යුතුයකමක් වගකීමක් වේ කියලා කෙලින්ම අවවාදාත්මක ප්‍රකාශනයක් දීලා තියෙන ගුරුවරුන්ට. ඒ නිසා මේ මාකින් ස්කීම් එකේ දෙන මේ උත්තරේම කියලා නීතියක් නැහැ. මේ උත්තරේ හරයක් තියෙනවනේ. මේ උත්තරේ ක්‍රීම් එකක්, මේ සාරයක්, මේ උත්තරේ ක්‍රීම් එකට හරයට හානි නොකර මේක වෙන විදිහට ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් දොරේ මම මේ කියන්නේ මේ පදමාලාව වෙනස් කරන්න පුළුවන් අපිට. මේ පදමාලාව වෙනස් කරන්න පුළුවන්. ඒක හැබැයි මේ තනුවත් වෙනස් කරන්න පුළුවන්. මේකේ තනුව මෙලඩි එකත් වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේකේ අර්ථය වෙනස් නොකර. හරිද? අපිට මේක වෙන විදිහට කියන්න පුළුවන්. කොහොමද? පළමුව තියෙන මොනවද දරුවනේ? මොනවද ඇති වෙන්නේ? අවශ්‍යතා. පළමුව පුද්ගලයන් තුළ අවශ්‍යතා මතුවන අතර ඒ තුලින් දෙවනෝ වුමනා නිර්මාණය වේ. එකී වුමනා සාක්ෂාත් කර ගැනීම සඳහා නිෂ්පාදිත අවශ්‍ය වේ. දැන් එකී වුමනා ඉෂ්ට කිරීම පිණිස නිෂ්පාදිත බිහි කිරීමට අවශ්‍ය වේ. එහෙම ලිව්වත් හරි. තේරෙනවනේ? එහෙමනම් මෙහෙම ලිව්වත් හරි. අවශ්‍යතා තමයි පදනම. ඊතලයක් ගැහුව වුමනා තමයි ක්‍රමය. අවශ්‍යතාව සපුරා ගන්න ක්‍රමය. නිශ්චිත භාණ්ඩයක් පරිභෝජනය කිරීම තුලින්. හරිනේ? වුමනා තමයි ක්‍රමය. නිෂ්පාදිත තමයි විසඳුම. නිෂ්පාදිත තමයි විසඳුම. මෙහෙම ලිව්වත් ඇති. මේ ක්‍රම දෙකම හරි ඕන තව මං තුන්වෙනි ක්‍රමයක්. පළමුව අවශ්‍යතාව ඇතිවන අතර ඒ තුලින් වුමනා නිර්මාණය වේ. එකී වුමනා සපුරා ගැනීම අවශ්‍යතාව මත නිෂ්පාදිත බිහි කළ යුතුයි. ඒත් හරි. ලකුණු භාගය සම්පූර්ණ ලකුණු 2යි. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නයක් 2018 විභාග ප්‍රශ්න පත්‍රයෙන් උපුරාගත්ත
එකයි රෝම ඉලක්ක එකේ ආ කොටස ආපු ප්‍රශ්නේ. නිෂ්පාදන ක්‍රමය ඍජු නිෂ්පාදනයේ සිට වක්‍ර නිෂ්පාදනය දක්වා මාරු වීමට බලපෑ ප්‍රධාන හේතු හතරක් දක්වන්න. නිෂ්පාදන ක්‍රමය ඍජු නිෂ්පාදනයේ සිට වක්‍ර නිෂ්පාදන දක්වා මාරු වෙන්න පරිවර්තනය වෙන්න බලපාපු ප්‍රධාන හේතු හතරක් දක්වන්න. හරියට දක්වන්න කියන්නේ සඳහන් කරන්න. නම් කරන්න විතරයි, විස්තර නැහැ. ලකුණු භාගයේ බැගින් නම් කිරීම හතරට ලකුණු දෙකක් දීලා තියෙනවා. මතකනේ ඍජු නිෂ්පාදනය කියන්නේ මොකද්ද? වෙළඳපොළ අපේක්ෂාවකින් තොරව, වෙළඳපොළට විකිණීමේ අපේක්ෂාවකින් තොරව පුද්ගලයන් තමන්ගේ ඍජු පරිභෝජන චේතනාවෙන්, තමන්ගේ පවුලේ පරිභෝජන චේතනාවෙන් යමක් නිපදව ගත්තොත් මොකක්ද ඒක? ඍජු නිෂ්පාදනය. ඩිරෙක්ට් ප්‍රොඩක්ෂන්. මතකයිනේ? ඒක කවදාකවත් ඒක කඩපාඩම් කරන්න එපා. තමන්ගේ ජීවිතේ දැන් අම්මා තාත්තා මතකයිනේ. තමන්ගේ නිවසට යන්න මතකයිනේ. කොහේ ගියත් නිවසට වෙනවනේ. ඒ වගේ ස්වයං මතකයෙන් මේවා තියෙනවා. සමහර සංකල්ප දරුවනේ අපිට විභාගෙ ලඟ වෙලා නැවත රිවයිස් කරගන්න වෙනවා, මතක් කරගන්න වෙනවා. ඒක අපිට උනත් පොදුයි. හැමෝටම පොදුයි. ඇතැම් සංකල්ප එහෙම බෑ. දැන් ඕගොල්ලන්ගේ අම්මගේ නම මතක තියාගන්න මහන්සි වෙන්න ඕනද? තාත්තා කවුද කියලා මතක තියාගන්න ඕනද? ගෙදර තියෙන කොහෙද කියලා මතක තියාගන්න ඕනද? අපි බස් වෝල්ට් එකෙන් බහැලා කවුරු යාළුවොත් එක්ක විහිළු කර කර කතා කර කරත් මොකද ඉබේ හැරෙනවා ගෙදරට. ගෙදර පහු කරගෙන යන අවස්ථාවේ බොහොම කලාතුරකින් වෙන්නේ. තේරුණාද? ඒ වගේ ඒවා සාමාන්‍ය අපි කිසිම ආයාසයෙන් තොරව අපේ මතකයේ තියෙනවනේ. ඒ වගේ මේ විෂය මම කියන්නේ මේ විෂය නිර්දේශයේ මේ විෂය කියන්නේ සිලබස් එකේ අපි න්‍යායාත්මක ධාරිතාවෙන් 50% මම කියන්නේ 50%ක්ම ළමයි ආයාසයෙන් තොරව නැත්නම් નિરાයාසයෙන් අපේ මනස තුල මතක ගබඩා තැටිවල තන්පත් වෙලා තියෙනවා. එතකොට තමයි විෂය ලේසි. අපි එමුනේ අපි 100%ම විභාගෙ ලඟ වෙලා මතක් කරගෙන ඉගොත් ළමයි අපිට ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. මනසට ලොකු පීඩනයක් එනවා. බය වෙනවා. කන්න බැරි වෙනවා. හිස කැක්කුම හැදෙනවා. කඳුළු වෙනවා. නිින්ද යන්නේ නැහැ. තේරෙනවද? ස්ට්‍රෙස් එක. මොකද මුළු විභාගෙම අවුල් නෑ. මම කියන්නේ මුළු සමස්ත විෂය ධාරිතාවෙන් 50%ක්ම ආයාසයෙන් තොරව අපේ මතකෙ රැඳිලා තියෙනවා. එවැනි සංකල්ප තමයි තියෙන්නේ. මේ වගේ පොඩි පොඩි සංකල්ප ඔක්කොම තියෙනවා. ඒ වුණාම සංකීර්ණ සංකල්ප තව 50% අපිට විභාගෙ ළඟ වෙලා රිවයිස් කරගත්තම වැඩේ ගලප ගන්න පුළුවන්. ගොඩ දා ගන්න පුළුවන්. නැත්තම් බෑ. තමන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා නිපදවීම. ඍජු නිෂ්පාදනය. අපි කො දැන් තමන්ගේ භාවිතය සඳහා අපි හිතමු තමන් එළවලු ගා කරගන්නවා වත්තේ. නැත්තම් මල් වගා කරන තමන්ගේ සිත සතුරු කර ගැනීම සඳහා ඍජු නිෂ්පාදනය. නමුත් තමන් ටිකක් මල් වවනවා ටිකක් මහා පරිමාණයෙන් වෙළඳපොලේ විකිණීම සඳහා වක්‍ර නිෂ්පාදනය. එච්චරයි. එතකොට ඍජු නිෂ්පාදනයේ ඉඳන් වක්‍ර නිෂ්පාදනය කියන්නේ වෙළඳපොලට විකිණීම සඳහා නිෂ්පාදනයට යොමු වුණේ ඇයි? එකක් තමයි පුද්ගල විශේෂීකරණය නිසා. පුද්ගල නැත්නම් ශ්‍රම විශේෂීකරණය නිසා. ඒ කියන්නේ මොකද්ද? ලේබර් ස්පෙෂලායිසේෂන්. කිසියම් පුද්ගලයෙක් ශ්‍රම විභජනය කියන සංකල්ප යටතේ කිසියම් නිෂ්පාදන කාර්යයක උපකාරයන් වලට බෙදලා ඒ පුද්ගලයාගේ දක්ෂතාවයට ගැලපෙන උපකාරයක් දෙනවා කරන්න. එසේ නිෂ්පාදන ක්‍රියාවලියේ උපකාරයන් ශ්‍රමිකයන් කීප දෙනෙකු අතර බෙදා දී නිම කිරීමන අපි ශ්‍රම විභජන කියලා ඉගෙන ගත්තේ ඩිවිෂන් ඔෆ් ලේබර් කියලා කිව්වේ. එහෙමනම් එක් කාර්යයක දිගු කලක් මේ සේවකයා නියැලෙනවා. එක් කාර්යයක දිගු කලක් මේ සේවකයා නියැලෙනවා. නියැලෙනකොට අන් අයට සාපේක්ෂව මෙයා මේ පිළිබඳ අත්දැකීම් සමුදායක් ලබනවා. ඒ නිසා මෙයා දන්නවා අඩු කාලයකින් මේ වැඩේ කරන්නේ කොහොමද? අඩුම යෙදවුම් ප්‍රමාණයක් පාවිච්චි කළා. යෙදවුම් සම්පත් නාස්ති නොකර අඩුම යෙදවුම් ප්‍රමාණයකින් මේ වැඩේ කරන්නේ කොහොමද? ඉහළම ගුණාත්මක මට්ටමට මේ බහන ගෙනියන්නේ කොහොමද? මේකේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩු කරගන්නේ කොහොමද? මේකට හොඳ නිමාවක් අපි කියන හොඳ ෆිනිෂින් එකක් කියලා හොඳ නිමාවක් ලබා ගන්න කොහොමද? ආදි වශයෙන් අවබෝධ කරගෙන සෙසු තරංකරුවන්ට සෙසු අයට නැත්තම් සෙසු සේවකයන්ට සාපේක්ෂව මේ ඊටාම අඩු කාලයකින් ඊටාම අඩු පිරිවැයකින් ඊටාම අඩු සම්පත් නාස්තියකින් ඊටාම උසස් අයුරින් ආකර්ෂණයක් පෙරුමක් ඇති ගුණාත්මක භාණ්ඩ බොරපත් කරන්න හැකියාව ලැබෙන. ඒක තමයි පුද්ගල විශේෂීකරණය කියන්නේ. මේ පුද්ගල විශේෂීකරණයේ ප්‍රතිඵලය මොකද්ද? වේගෙන් හදන්න පුළුවන්. එහෙනම් අවශ්‍ය පදමට වඩා වැඩි ප්‍රමාණයක් එක හදන්න පුළුවන්. මොකද්ද? අතිරික්තයක් හදන්න පුළුවන්. තේරුණාද? අන්නේ අතිරික්තය එහෙනම් දෙවෙනි එක තමයි අතිරික්ත නිෂ්පාදනය.
ශ්‍රම විභජනය නිසා ශ්‍රම විශේෂීකරණයක් ඇති වුණා. ශ්‍රම විශේෂීකරණය තුලින් වෙළඳපොළට ගැලපෙන හොඳ තත්ත්වයේ භාණ්ඩ හදන්න පුළුවන් කල ලැබුණා. ඒ නිසා වෙළඳපොළ විකිණීම ආරමුණ නැති වුණා. වක්‍ර නිෂ්පාදනයක් ආවා. පුද්ගල විශේෂීකරණය නිසා අතිරික්තයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම ලැබුණා. අතිරික්තේ විකුණන්න එපා කාට හරි. අන්න අතිරික්තේ විකිණීමට අවශ්‍ය වීමෙන් අන්න වෙළඳපොළ සඳහා නිෂ්පාදනයට යොමු වුණා. ඒ කියන්නේ වක්‍ර නිෂ්පාදනයකට මාරු වුණා. ඊළඟට භාණ්ඩ හොමාරු නිසා දැන් අපි අතිරික්ත භාණ්ඩ හදලා වෙනත් අයගේ අතිරික්ත භාණ්ඩ සම මොකද කරන්නේ? හොමාරු කරගන්න. හොමාරු කරගෙන වුමනා සපුර ගන්නවා. අතීතයේ තිබුණු ක්‍රමයනේ වර්තමානයේ සමහර ප්‍රදේශවල තියෙනවා. ඒ භාණ්ඩ හොමාරු නිසා මොකද වෙන්නේ? වක්‍ර නිෂ්පාදනයක් වෙන්නේ. ඇයි? මම අතිරික්තයක් හදන්නෙම අන් අයගේ භාණ්ඩ සම හොමාරු කරගෙන මගේ වුමනා ඉෂ්ට කරගන්න. එහෙනම් වෙළඳපොළට දෙන්නනේ. එහෙනම් වක්‍ර නිෂ්පාදනය. වෙළඳාම ව්‍යාප්ත වීම නිසා දැන් ගැනුම්කරුට විකුණුම්කරුවෙක් වෙළෙන්දෙක් බිහි වෙනෝනේ මුදල් භාවිතයත් එක්ක. මුදල් භාවිතයට පෙර වෙළෙන්දෝ නැහැනේ. අපි හැමෝම නිෂ්පාදකවෝ වරක, අපි හැමෝම පාරිභෝගිකවෝ වරක. එහෙමනේ. නමුත් මුදල් භාවිතයත් එක්ක මේ සමාජයේ පිල් දෙකකට බෙදුණා. මුදල් භාවිතයට පෙර නිෂ්පාදකයෝ පාරිභෝගිකයෝ. නමුත් මුදල් භාවිතයත් එක්ක මේ සමාජයේ පිල් දෙක අතරට තුන්වන බලවේගයක් එනවා. ඒ කවුද? වෙළෙන්දා, ට්‍රේඩ්. වෙළෙන්ද මොකද කරන්නේ? මුදල් භාවිතා කර මුදල් ගෙවල නිෂ්පාදකයන්ගෙන් භාණ්ඩ මිලදී අරගෙන රැස් කර තබා ගන්නවා. පාරිභෝගිකයට අවශ්‍ය වෙලාවට මුදල් අය කළ භාණ්ඩ සපයනවා. ඒ නිසා පාරිභෝගිකයට භාණ්ඩ හොමාරු යුගයේදී වගේ තැන් තැන්වල භාණ්ඩ උස්සගෙන දුවන්නුන්නේ නැහැ. ද්වික සම්පාත ගැටලුවට මුහුණ පාන්නුන්නේ නැහැ. ගබඩා කර තැබීමේ ප්‍රශ්නයට මුහුණ පාන්නුන්නේ නැහැ. පහසු වුණා. ඒ නිසා ඉල්ලුම වැඩි වුණා. වෙළඳාම පුළුල් වුණා. ඒක ප්‍රතිඵලය මොකද උනේ? පුළුල් වෙළඳ පොලක් ඇතිවීමෙන් පුළුල් වෙළඳ පොලකට භාණ්ඩ සපයන නම් තමන්ගේ පරිභෝජන සඳහා නිෂ්පාදනය කළ මදි නිසා වෙළඳ පොළ විකිණීම ආරමුණින් මහා පරිමාණ නිෂ්පාදනය කරන ගත්තා. වක්‍ර නිෂ්පාදනයක් ආවා. ඒ වගේ කාරණා හතරක් නිසා තමයි ඍජු නිෂ්පාදනයේ වක්‍ර නිෂ්පාදනයට මාරුනේ. පැහැදිලිනේ? ලකුණු භාගයේ බැගින් කරුණු හතර ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්න අපි යමු. එකක් 2018 විභාග ප්‍රශ්න පත්‍රයේම තෝරගත්ත ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 ආයන්. 2018 විභාග පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 ආ කොටස. සාර්ව පරිසරයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ දෙකක් ලියන්න. විශේෂ ලක්ෂණ දෙකක් ලියන්න. සාර්ව පරිසරයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ දෙකක් ලියන්න. එතකොට මේක දෙක නම් මදි මගේ හැටියට. මොකද දෙකකට ලකුණු එක ගානේ දෙකක් දෙන එක අසාධාරණයි. තේරෙනවද? අඩු ගානේ භාගයේ බැගින් කරුණු හතර කරන හොඳයි කමන්නේ. ඒක ළමයිට ලැබිච්ච සුවිශේෂී වාසියක් ඒ අවුරුද්දේ. මේක මේ chance එක හිතන්න එපා. සාමාන්‍ය මෙවැනි ප්‍රශ්න ඔබ හිතන්න කරුණු හතරක්ම ලියන්න වෙනවා කියලා. තේරෙනවද? රයිට්. සාර්ව පරිසර මතකනේ? ව්‍යාපාර පරිසර අපි බෙදුව කොටස් මතකද? සමස්ත පරිසරය අපි බෙදනවා කොටස් කීයකටද? මතකද? දෙකයි. එකක් අභ්‍යන්තර පරිසරය, අනිත් එක බාහිර පරිසරය. බාහිර පරිසරය නැවත කොටස් දෙකකට බෙදෙනවා. ආසන්න පරිසරය, සාර්ව පරිසරය. සාර්ව පරිසරය කොටස් හතකට බෙදෙනනේ. 1 2 3 4 5 6 7කට බෙදෙනවා. ආසන්න පරිසර අපි කොටස් 5කට බෙදෙනවානේ. 1 2 3 4 5. කොහොමද බෙදන්නේ? රයිට්. එතකොට මේකේ අහන්නේ මෙන්න මේ කොටස විතරයි. සාර්ව විතරයි අහන්නේ. සාර්ව පරිසරය. හරිනේ? සාර්ව පරිසරයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ. මතකද සාර්ව පරිසරය දැන්? දේශපාලන හා නෛතික පරිසරය, ප්‍රජා පරිසරය, ස්වාභාවික පරිසරය, තාක්ෂණික පරිසරය, ගෝලීය පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය. ආදී වශයෙන් සාර්ව පරිසරයක හතක් තියෙනවා. මෙන්න මේ සාර්ව පරිසරයේ විශේෂ ලක්ෂණ දෙකක්. එකක් තමයි වේගයෙන් වෙනස් වන බව. ඒක අපි තේරෙනවනේ, දැනෙනවනේ. සාර්ව පරිසරයේ සෑම පරිසරයකම වේගයෙන් වෙනස් වෙනවා. මතකද? සාර්ව පරිසර ඒකක 7න් වඩාත්ම වේගයෙන් වෙනස් වෙන පරිසරය මොකද්ද? තාක්ෂණ පරිසරය. වෙනස් වෙනවා. ප්‍රජා පරිසරයේත් වෙනස් වෙනවා. ජනගහන වර්ධනය අඩු වැඩි වෙනවා. ජනගණත්වයේ වෙනස් වෙනවා. කාලෙන් කාලනේ ජන ව්‍යාප්තිය වෙනස් වෙන හැමනේ. ඒ වගේම ස්වභාවික පරිසරය නිරන්තරයෙන්ම වෙනස් වෙනවනේ. ස්වභාවික විපත් ඇති වෙනවනේ. දේශනික විපර්යාස ඇති වෙනවා. ඒ වගේ වේගෙන් වෙනස් වීම.
අනික තමයි ගතික බව. ගතික බව අනිත් එක අවිනිශ්චිත බව. ගතික බව අවිනිශ්චිත. මෙන්න මේ දෙකේ වෙනස තේරුම් බලන්න ඕගොල්ලන්ට. ගතික අවිනිශ්චිත බව. මේක ගොඩක් අය දන්නේ නැහැ. සමහර ටීචර්ස්ලත් මගෙන් අහලා තියෙනවා මොකද්ද මේ දෙක එකයි නේද කියලා. දෙකක් ළමයි දරුවෝ නෙමෙයි. අවිනිශ්චිත බව කියන්නේ මේ සාර්ව පරිසරයේ ක්‍රියාකාරී බව අපිට හඳුනා ගන්න බැරි අවස්ථා තියෙනවා. දැන් ස්වභාවික පරිසරය හිතන්නකෝ. ස්වභාවික විවසනයක්. සුනාමියක්. කවදා කොතනක සිදු වෙයිද? කියන්න බෑනේ. කියන්න බෑ. අවිනිශ්චිතයි. අපි හිතමු ප්‍රජා පරිසරයේ උපත් අනුපාතයේ 50%කින් වැඩි වෙන්නේ කවදද? ලෝකෙක් මොන රටේද? කොහේද? කවදද? කියන්න බෑ. ඒක තමයි විශ්ලේෂණය කියන්නේ. වෙන්නත් පුළුවන්. සුනාමි විවසනයක් මාස්පතා වෙන්න පුළුවන්. නමුත් කියන්න බෑ නිශ්චිතයි. හරිද? ඒක නිශ්චිතව හඳුනා ගන්න බැරි තත්ත්වය තමයි අනිශ්චිත බව කියන්නේ. ගතික බව කියන්නේ අපි නිශ්චිතව හඳුනා ගන්නවා. හැබැයි ඒද වෙනස් වෙන්න පුළුවන් ශනේ. තේරුම් ගත්තද? නිශ්චිතව අපි හඳුනා ගන්නවා. හඳුනාගත්තත් අනපේක්ෂිත ලෙස වෙනස් විය හැකි බව තමයි ගතික බව. පැහැදිලිවම දෙකක් මේ දෙක. තේරෙනවා? ටීචර්ස්ලාත් ඔක මගෙන් අහලා තියෙනවා. අවිනිශ්චිත බව ගැන අපිට නිශ්චිතව තේරුම් ගන්න බෑ. නිශ්චිතව නිර්ණය කරන්න බෑ. ස්වභාවික පරිසරයේදී සුනාමියක් කවද කොතනක වේද නිශ්චිතව හිතන්න බෑ. ඒක අවිනිශ්චිත බව. ගතික බව කියන්නේ නිශ්චිතව හිතන්න පුළුවන්. හැබැයි එයද අනපේක්ෂිතව වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි ගතික බව කියන්නේ. පැහැදිලි නේද? දැන් නිදසුනක් අස්සේ අපි හිතනවා සමාජ හා සංස්කෘතික පරිසරය යටතේ ලබන අවුරුදු 5ේදී බෞද්ධ ආගම අදහන අය මිලියන 15ක් ඉක්මවයි කියලා. නමුත් අනපේක්ෂිතව මිලියන 15 නේ. ඔක 14 වෙන්න බැරිද? පුළුවන්. ඒක තමයි ගතිය කියන්නේ. ඊළඟට මේ අවුරුද්දේ වන විට තරුණ පිරිමි පාර්ශවය අපේ තමු උසස් අධ්‍යාපනය ලබනෝ 80%ක්. ඕක තව 10%කින් ලබන අවුරුදු වැඩි වෙයි කියලා අපි අනුමාන කරනවා. නමුත් ලබන අවුරුද්ද අනපේක්ෂිතව රට හැර යාම, හදිසි අනතුරු මගින් මේ යාම වැනි විශේෂ දේ මත 20%ක් අඩු වෙන්න බැරිද? පුළුවන්. ඒක තමයි ගතික බව කියන්නේ. අනික විවිධාකාරයේ බලපෑම් ඇති කරන බව. සාර්ව පරිසරයේ එකක මගින් සමාන බලපෑම් නේ තේරෙනවනේ කියන එක. සමාන බලපෑම් කරන්න බෑනේ. සමාජ සංස්කෘතික පරිසරයෙන් කර ව්‍යාපාර වලට කරන බලපෑම වෙනස් ප්‍රජා පරිසරයෙන් කරන බලපෑමට වඩා. ඊටත් වඩා වෙනස් තාක්ෂණික පරිසරයෙන් කරන බලපෑම. මතකයි? සංකීර්ණ බව. හරි සංකීර්ණ. මේ අපිට හරියටම විශ්ලේෂණය කරන්න බෑ. මේ පරිසර එකකවල ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන්. පරිසර එකකවල ක්‍රියාකාරීත්වයෙන් ව්‍යාපාරයට ඇති කරන ධනාත්මක හෝ ඍණාත්මක බලපෑම මේයි කියලා අපට හරියට නිශ්චිතව විග්‍රහ කරන්න බෑ. සංකීර්ණයි. අනික ගෝලීය බව. මේ සාර්ව පරිසර ඒකක ගොඩක් වෙලාවට මුළු ලෝකෙටම බලපානවා. මුළු ලෝකෙටම බලපානවා. සමහර දේශගුණික විපර්යාස කියන එක අපිට විතරන්නේ මුළු ලෝකෙටම බලපානවා. මිහිතලේ උණුසුම් වීමද වේගයෙන් වෙනවා. අපිට විතරද? ඇමරිකාවටත් ඒක බලපානවා. එංගලන්තයට බලපානවා. ඔස්ට්‍රේලියාවට බලපානවා. ලෝකෙටම බලපානවා. හරි ගෝලීය බව. අනික තරංගකාරී බව. මේ සාර්ව පරිසර ඒකක එකිනෙකට තරංගකාරී. තාක්ෂණ පරිසරයට වඩා තරංගකාරී දේශපාලන නෛතික පරිසරය. තාක්ෂණ පරිසරයෙන් අපට ව්‍යාපාරිකයන්ට ආරාධනා කරන ආරාධනාවන්ට වඩා දේශපාලන නෛතික පරිසරය දේශපාලන ප්‍රතිපත්ති නීති හදලා ව්‍යාපාරිකයන්ට දෙන පණිවිඩ ආරාධනාව ඊට වෙනස්. ඒ නිසා අනිවාර්යයෙන්ම එතන තරංගකාරී බවක් තියෙනවා. ඊළඟට අන්තර් සම්බන්ධතාවය පවතින බව. මේ සාර්ව පරිසර සාධක අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. අපි එවැනි ප්‍රශ්නයක් අභ්‍යාස කතා කරා මතකයි විභාග ප්‍රශ්න. තව උදාහරණයක් ගත්තොත් මෙතනට දැන් ස්වභාවික පරිසරයේ khනිජ සම්පත් තියෙනවා. පොළොව යට ගෑස්, ඉන්ධන, ඉල්මනයිට්, මැණික් එහෙම තියෙනවනේ. මේ khනිජ සම්පත් අපිට හිතුවක්කාර විදියට ගොඩ ගන්න බෑ. මගේම ගෙවත්තේ මැණික් තිබුණත් මට මැණික් හරන්න බෑ කියලා දන්නවනේ. අපි ඒකට වෙනම රාජ්‍ය මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියෙන් බලපත්‍රයක් ගන්නට ඕන. නෛතික බලපත්‍රයක් ඕනනේ. එවනම් ස්වභාවික සම්පත් පොළොවේ පැවතීම ස්වභාවික පරිසර අයිති දෙයක්. හැබැයි ඒ සම්පත් කැණීම් කරලා මිනිසාට ප්‍රයෝජනවත් වන ලෙස ගොඩට ගන්න නම් අපට නීතිමය පැත්තට යන්න ඕනේ. මොකද අදාළ රාජ්‍ය බලාධිකාර මගින් නීතිමය බලපත් ලබා ගන්න ඕනේ. අන්න නෛතික පරිසරය. නෛතික පරිසරයෙන් ලබා දෙන නීතිමය අවසරය මත තමයි මේ ස්වභාවික පරිසරයේ ස්වභාවික සම්පත් භාවිත කරගන්න පුළුවන්. අන්න සම්බන්ධය. තේරෙනවද? ඒ නිසා
අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. අනික පාලනය කළ නොහැකි බව. අපි ඉගෙන ගත්ත මේ සාර්ව පරිසර බලවේග ව්‍යාපාරිකයන්ට එයාලගේ අභිමතයේ පරිදි සිතැඟි පරිදි කෙදිනකවත් හසුරවන්න බෑ. ඒ සාර්ව පරිසර බලවේගයන්ට අනුව ව්‍යාපාර අනුගත වෙනවා විනා ව්‍යාපාරයට ඕන විදියට සාර්ව පරිසර බලවේග අනුගත කරගන්න බෑ, පාලනය කරන්න බෑ. ඊළඟට පුළුල් අවකාශය තුළ ක්‍රියාත්මක වීම. දැන් අභ්‍යන්තර ව්‍යාපාර පරිසරයේ අයිතිකරු, කළමනාකරු, සම්පත්, සංවිධාන සංස්කෘතිය ඒ ව්‍යාපාර පරිසරයට පමණයිනේ. ඒක සීමිත ප්‍රදේශයක්. සීමිත ප්‍රදේශයකට අයිති. ආසන පරිසරත් එහෙමනේ. ගනුදෙනුකරු නිවස ව්‍යාපාරය අතර සම්බන්ධයක් තියෙනවා. ඉන්හාර සම්බන්ධයක් නැහැ. නමුත් නෛතික නීතිකව මුළු රටේ හැමෝටම අදාළයි. මුළු රටටම අදාළයි. ගෝලීය පරිසරයේ ව්‍යාපාරික භාණ්ඩ අපනයනය කරන මුළු ලෝකෙටම සම්බන්ධ. අන්න පුළුල් අවකාශය. හරිනේ. පුළුල් අවකාශය තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ වගේ කරුණු දෙකකට ලකුණු එක ගානේ ලකුණු එක ගානේ කරුණු දෙකකට ලකුණු 4 නෙවෙයි 2යිනේ. දෙකක් දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නට අපි යමු. ඒකත් 2018 විභාග ප්‍රශ්න පත්‍රයෙන් ආපු ගැටලුවක්. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. ගෝලීයකරණය යනු කුමක්දයි අර්ථකථනය කර. ඒ දේශීය ව්‍යාපාර කෙරෙහි ඇති කරන ධනාත්මක හා ඍණාත්මක බලපෑම් දෙක බැගින් විස්තර කරන්න. ගෝලීයකරණය යනු කුමක්දයි අර්ථකථනය කර පළවෙනි ප්‍රශ්නේ. හරිනේ. මේක පළවෙනි කොටස. දෙවෙනි එක තමයි දේශීය ව්‍යාපාර කෙරෙහි ඇති කරන ධනාත්මක හා ඍණාත්මක බලපෑම්. ධනාත්මක හා ඍණාත්මක බලපෑම්. මේකත් ප්‍රශ්නේ තුල ප්‍රශ්නයක් නේ. කාරණා දෙකක් කියවෙනවා. මුලින්ම ගෝලීයකරණය නිර්වචනය කරන්න ඉල්ලනවා. ඊට පස්සේ ඒ ගෝලීයකරණ ක්‍රියාවලිය දේශීය ව්‍යාපාර කෙරෙහි ඇති කරන වාසිදායක සහ වාසිදායක ධනාත්මක ඍණාත්මක බලපෑම් දෙක බැගින් විස්තර කරන්න කියලා ඉල්ලනවා. ඒ නිසා මේකත් පිළිතුරු කොටස් දෙකයි. මාකින් ස්කීම් එකේ ලකුණු දෙන්නෙත් ඒ කොටස් දෙක වෙන් කරගෙනයි. ඒ නිසා මේ වගේ අපි තරු ලකුණක් හරි නැත්නම් මේ වගේ ඩොට් එකක් හරි දාලා උත්තර දෙක වෙන් කරලා ලස්සන පෙන්නන්න ඕනේ. පරීක්ෂකවරයාට අඩුම මහන්සියකින් අඩුම කාලයකින් අඩුම ප්‍රියජනක ආකාරයෙන් මේ උත්තර පේන්නට ඕන. ආර්ථික, දේශපාලනමය, සමාජ හා සංස්කෘතික වශයෙන් රටවල් අතර ඇතිවන අන්තර් සම්බන්ධතාවය තමයි අපි ගෝලීයකරණය කියලා කියන්නේ. අපි ගිය පාඩම්වලදී පෙන්නුවා අර සමකය ආශ්‍රිත රටවල් වල සමකය ආශ්‍රිත රටවල් දියුණු වෙමින් පවතින රටවල් තියෙනවා. නොදියුණු රටවල්. ද්‍රවාශ්‍රිත රටවල්, දියුණු රටවල්. මේ දෙගොල්ලන්ටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න අසමානයි. මේ දෙගොල්ල එකතු වුණාම ප්‍රශ්න සමතුලිත වෙනවා. ඒකෙන් ගෝලීකරණය තියෙනවා. අපි ලස්සනට ඉගෙන ගත්ත මතකයිනේ. දියුණු රටවල් වලට තාක්ෂණයේ තියෙනවා, ප්‍රාග්ධනයේ තියෙනවා, භූමියේ නැහැ, ශ්‍රමයේ නැහැ, දේශගුණයේ නැහැ. සමකය ආශ්‍රිත අප වගේ නොදියුණු රටවල් වලට තාක්ෂණයේ නැහැ, ප්‍රාග්ධනයේ නැහැ, භූමියේ තියෙනවා, යහපත් දේශගුණික තත්ත්වයේ තියෙනවා. තේරෙනවද? ඒ වගේම ලේබර් ෆෝස් එක තියෙනවා. සම හමුදාව ඉන්නවා. එහෙනම් දියුණු රටවල් නොදියුණු රටවල් වලට විලා ආයෝජනය කරනවා. කරලා ප්‍රතිලාභ අරන් යනවා. ඒ ක්‍රියාවලිය තුළ දියුණු නොදියුණු රටවල මිනිස්සු අතර සම්බන්ධතාව ගොඩනගෙනවා. ඒ නිසා අන්න ආර්ථික, දේශපාලනමය, සමාජ සංස්කෘතික වශයෙන් රටවල් අතර අන්තර් සම්බන්ධතාවයක්, අන්තර් පරාප්ත භාවයක් ඇති වෙනවා. එයයි ගෝලීකරණය කියලා අපි හඳුනා ගන්න. එහෙමත් නැත්නම් රටවල් අතර ප්‍රාග්ධනය, භාණ්ඩ හා සේවා, තාක්ෂණය, ශ්‍රමය. රටවල් අතර ප්‍රාග්ධනය, භාණ්ඩ හා සේවා, තාක්ෂණය, ශ්‍රමය නිදහසේ සංචලනය වීමකොත් ඒත් හරිලම. ඒත් ගෝලීකරණය තමයි. රටවල් දෙකක් හෝ කීපයක් අතර ප්‍රාග්ධනය, භාණ්ඩ හා සේවා, තාක්ෂණය, ශ්‍රමය නිදහස කියන කිසිම බැරියරකින් තොරව හුවමාරු වෙනවා කියන්නේ මොකද්ද? ඒ රටවල් එකට එකතු වෙලා එකම ග්ලෝබ් එකක් ගෝලීකරණය. ලකුණු දෙකක් ලැබෙනවා සම්පූර්ණ අදහසට. ඊළඟට ඕකෙ මිතුරු කොටස තමයි තියෙන්නේ. මේ ගෝලීකරණ ක්‍රියාවලිය අපේ දේශීය ලෝකල් බිස්නස් වලට, දේශීය ව්‍යාපාර වලට ධනාත්මකවත් ඍණාත්මකවත් බලපානවා. ඒකත් මේ විදිහට දෙවෙනි තර ලකුණෙන් අපිට හයිලයිට් කරන්න පුළුවන්. තර ලකුණක් හරි මේ වගේ ඩොට් එකක් දාලා හරි හයිලයිට් කරන්න පුළුවන්. ධනාත්මක බලපෑම් තමයි පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරනවා. ගෝලීකරණය තුලින් ව්‍යාපාරිකයන්ගේ නිමෙවුම් මෙතෙක් අලෙවි කළේ දේශීය වෙළඳපොලේ ගනුදෙනු කරන පමණයි. දැන් විදේශ රටවල ගනුදෙනුකරුවන් එක්ක සබඳතා ඇති කරගන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ විශේෂයෙන්ම
ඒ නිසා ඒගොල්ලන්ගෙන් ඇනවුම් ලැබෙනවා. ඒගොල්ලන්ට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. අපිට එහෙනම් පුළුල් වෙළඳපොළක් නිර්මාණය වෙනවා දේශීය ව්‍යාපාරිකයන්ට. ඊළඟට නව තාක්ෂණය ගලා එම්. මේ ගෝලීකරණය තුල ලෝකේ රටවල් එකට ඒකාබද්ධ වීම හරහා පහසුවෙන් දියුණු රටවලින් අපිට තාක්ෂණය උකහාගෙන අපේ ව්‍යාපාරවල දියුණු තාක්ෂණ මට්ටමක් ළඟා කරගන්න හැකියාව අවස්ථාව ලැබෙනවා. ධනාත්මක බලපෑම. නව දැනුම හුවමාරු වීම. ගෝලීකරණය නිසා දියුණු රටවල විශේෂඥ ශ්‍රමය සහ පුහුණු ශ්‍රමය කියන දෙකත් එක්ක අපිට නෑසබදකම් ගොඩනගා ගැනීමට පාර විවෘත වෙනවා. අපේ ශ්‍රමිකයන්ට එහෙ ගිහිල්ලා එකට වැඩ කරලා ඒ දැනුම ලබා ගන්න පුළුවන්. ඒ විශේෂඥ ශ්‍රමය පුහුණු ශ්‍රමය මෙහෙට ගෙන්වාගෙන අපේ ශ්‍රමිකයන්ට ඒගොල්ලොත් ගැටෙන දීලා අපේ ශ්‍රමිකයන්ගේ දැනුම වර්ධනය කරන්න පුළුවන්කම ලැබෙන නිසා ඒ අලුත් ඒ රටවල තියෙන දියුණු රටවල අලුත් දැනුම අපේ රටට කෙලින්ම අපිට උකහා ගන්න මේක හොඳ අවස්ථාවක් වෙනවා. ගෝලීකරණය. යටිතල පහසුකම් හා ව්‍යාපාරික සේවා දියුණු වීම. අනිවාර්යයෙන්ම ගෝලීකරණ නිසා ලෝකේ රටවල් අතර සම්බන්ධතා වර්ධනය වෙනවානේ. ඒ සම්බන්ධතා වර්ධනය වීමේ ප්‍රතිඵලය මොකක්ද? එකිනෙකා රටවල් එකිනෙකාට උදව් උපකාර කරගන්නවා. ව්‍යාපාර හුදකලාවේ ආර්ථිකයන් ගොඩනගනව වෙනුවට සාමූහිකව සුහදත්වයෙන් සහයෝගයෙන් ආර්ථිකයන් ගොඩනගන්න පෙළඹෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ ඇති රට නැති රටට සම්පත් ලබා දෙනවා. තේරෙනවද? එහෙනම් දියුණු රටවලින් අවශ්‍ය සම්පත් ආධාර උපකාර තාක්ෂණය ලැබිලා නොදියුණු රටවල යටිතල පහසුකම් හා ව්‍යාපාරික සේවා වැඩි දියුණු කරගන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඊළඟට ආයෝජන අවස්ථා පුළුල් වීම. ගෝලීකරණයත් එක්ක ලෝකේ රටවල් දැන හඳුනගෙන ඊයේ කතා නොකළ ඊයේ අමනාපෙන් වගේ හිටපු රටවල් අද වන විට ගෝලීකරණයත් එක්ක මොකද වෙන්නේ? බොහොම හාදුකම් පවත්වමින් ඊටාම සමීප සම්බන්ධතා ගොඩනගමින් එකම ග්ලෝබ් එකක් එකම රටක් තනි රටක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ ඒ ආයෝජනය කරන්න අතිරික්ත ධනයක් අතිරික්ත සම්පත් තියෙන රටවල් ඒ සම්පත් ඌනතාවයේ තියෙන රටවල් වල ඇවිල්ලා තමන්ගේ ධනෙ සම්පත් ආයෝජනය කිරීමෙන් ආයෝජන අවස්ථා පුළුල් වෙනවා. ඔය වගේ ධනාත්මක බලපෑම් තියෙනවා දේශීය ව්‍යාපාර සම්බන්ධයෙන්. ඊළඟට ඍණාත්මක බලපෑම් කීපයකුත් ගන්න පුළුවන්. ඒ තමයි ගෝලීය තරඟයට මුහුණ දී යුතු වීම. එතකොට මේ ගෝලීය තරංකාරීත්වය නිසා අනිවාර්යයෙන්ම දේශීය ව්‍යාපාරිකගේ තරංකාරී බව වැඩි වෙනවා. උදාහරණයක් තමයි දැන් ලංකාවේ අපනයනය කරන තේවල ප්‍රධාන ගැනුම්කාරට වශයෙන් තියෙන ඉරානයනේ. ඉරානයේ දෙවනුවට පස්සේ ඉරාකය. දැන් ඉරානයට වෙනද 80%ක්ම අවශ්‍ය සැප මුදුනේ අපි. නමුත් මේ ගෝලීයකරණයත් එක්ක ඇති වෙච්ච සබඳතා මත අද කෙන්යාවත් තේ සපයනවා ඕගොල්ලන්ට. පාකිස්තානෙත් තේ සපයනවා. මොකද වෙලා තියෙන්නේ? අපිට දැන් එහෙනම් තරගයක් තියෙනවා. අපේ දේශීය තේ අපනයන කරුවන්ට ලොකු තරගයක් ඇති වුණේ මොකද්ද? ගෝලීකරණය නිසා. අනික දේශීය කර්මාන්ත අඩපණ වීම. මොකද වෙන්නේ? අපේ රටේ ව්‍යාපාරිකෝ යම් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ගෝලීකරණයත් එක්ක ලෝකේ රටවල් අතර මේ ඇතිවන සබැඳියාව. ඇත්තම සබැඳියාවන්නේ. දේශපාලනික වශයෙන්, තාක්ෂණික වශයෙන්, සංස්කෘතික සබැඳියාවන්නේ. මේ සබැඳියාව තුලින් විදේශීය භාණ්ඩ ලංකාවේ වෙළඳපොළට පැමිණීම ගලායම නවත්තන බොහොම අමාරුයි. ඒ නිසා ඒ විදේශීය භාණ්ඩ වලට දේශීය ගැනුම් කරුවා නැඹුරු වුණොත් ඉල්ලුමක් ඇති කළොත් දේශීය ව්‍යාපාරිකගේ භාණ්ඩ නොවිකින ලැබීමේ ව්‍යාපාර වැසී යාමේ තර්ජනයකට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට බුද්ධි ගලණය තුලින් පුහුණු ශ්‍රම හිඟවීම. දැන් ගෝලීයකරණය කියන ලෝකේ රටවල් අතර තියෙන මේ සබැඳියාව හාදකම නිසා තේරෙනවද? අපේ ඇතිවෙන සබඳතා තුලින් අපේ රටවල ඉන්න බුද්ධිමත් උගත් අය වැඩි පඩියක් ගෙවලා වැඩි පහසුකම් දීලා පවුලේ සමාජිකයන්ට පවා ඒ රටවල අවස්ථාව සලසලා අධ්‍යාපනයේ සදා ළමයිට අවස්ථාව දීලා විවිධ උපක්‍රම මගින් අපේ බුද්ධිමත් අය අරගෙන යනවා ඒ රටවලට. අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමයේදී විශේෂඥ සහ පුහුණු ශ්‍රමීන්ගේ බුද්ධිය අවශ්‍ය වුණාම අපිට සිදුවන විදේශයන්ගෙන් සල්ලි වලට ගන්න. අන්න බුද්ධි ගලණයත් අවශ්‍යයි. ඒ නිසා අපේ රටේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය බුද්ධිමය දැනුම කියන සම්පතේ ඌනතාවයක් ඇති වෙනවා. ඊළඟට අලෙවිකරණ පිරවේ ඉහළ යනවා. මොකද ගෝලීකරණයත් එක්ක
එකම රටකට රටවල් කීපයකින් භාණ්ඩ සපයන්න පොර කරනවා. මේකේ ප්‍රතිඵලය මොකද්ද? විශාල වශයෙන් ලෝකයේ දැනුවත් කරන, ලෝකයේ අවදි කරන ආකාරයේ අන්තර්ජාතික නැත්නම් ගෝලීය ප්‍රවර්ධනයක් කරන්න ප්‍රචාරණ කටයුතු කරන්න අධික පිරිවැයක් දරන්න වෙනවා. ඉතින් ඒක එහෙම දරනකොට දේශීය ව්‍යාපාරිකයාගේ ලාභාන්තය මොකද වෙන්නේ? ක්‍රමයෙන් පහළ යනවා. අවශ්‍ය ඍණාත්මකව. ඊළඟට ජීවන රටාව හා සංස්කෘතිය වෙනස් වීම නිසා සම්ප්‍රදාය කර්මාන්ත අඩපණ වීම. මේ ගෝලීයකරණයත් එක්ක රටවල් අතර ඇතිවන සබැඳියාව තුලින් එක එක රටවලට ආවේනික වූ රටවල අනන්‍යතාවයක් දක්වපු රටවල අනන්තය දක්වපු සංකේතයක් බඳු ජීවන රටාවන් සංස්කෘතීන් විනාශ වෙනවා. වෙනස් වෙනවා. බටහිර රටවල සංස්කෘතිය අපි වෙළඳ ගන්නවා. 100%ක් නැතත් කොටසක්. මුස්ලිම් රටවල සංස්කෘතිය අපි වෙළඳ ගන්නවා. එහෙම නෙවෙයි. ඒ නිසා අපිටම ආවේනික වූ ජීවන රටාව සහ අපිටම භුක්ති විඳ අපේම සංස්කෘතිය අපෙන් ඈත් වෙනවා. අපිට හොර රහසේ අපෙන් ඈත් වෙනවා. තේරෙනවද? එහි ප්‍රතිඵලය අපි විදේශ රටවල ජීවන රටාවන්ට නැඹුරු වෙනවා. විදේශ රටවල සංස්කෘතීන් තුල අපි ජීවත් වෙනවා. අපි එහෙනම් ඒ රටවල සංස්කෘතීන්ට ගැලපෙන ආකාරයෙන් ඒ රටවල ජීවන රටාවන්ට ගැලපෙන ආකාරයෙන් භාණ්ඩ සේවා ඉල්ලුම් කරන්න පෙළවෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අපේ දේශීය කර්මාන්ත, දේශීය ව්‍යාපාරවල නිෂ්පාදිත වලට ඉල්ලුම අඩු වෙලා ඒ ව්‍යාපාර අඩපණ වෙනවා. ඔය වගේ ඍණාත්මක බලපෑමුත් තියෙනවා. ඔය වගේ ධනාත්මක බලපෑම් දෙකකට ලකුණු භාගයෙන් ලකුණු 1යි, ඍණාත්මක බලපෑම් දෙකකට ලකුණු භාගයෙන් ලකුණු 1යි, සම්පූර්ණ ලකුණු දෙකක් මේ කොටස ලැබිලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඒ 2018 විභාග ප්‍රශ්නයමයි පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 අයන්න. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 අයන්න. සංවිධාන සංස්කෘතියන් අර්ථකථනය කරන්න. සංවිධාන සංස්කෘතියන් අර්ථකථනය කරන්න. මතනේ ඕගනයිසේෂනල් කල්චර්. අපි ඉස්සෙල්ලා ගුවගේ මේක ව්‍යාපාර සම්බන්ධයෙන් ව්‍යාපාර කියන වචනේ පාවිච්චි නොකර අහන්නේ ව්‍යාපාර සම්බන්ධයෙන් කියලා අපිට හැංගෙන්න ඕනේ. අපි කරන්නේ ව්‍යාපාරයක් දෙන්නේ. හිමිකරුවන්ගේ ආගම් හා සැබැඳිව ඇති වෙලා ව්‍යාපාරය තුළ පොදු හැසිරීම් රටාවක් ඇති කරනු වස් ව්‍යාපාරයේ සියලු දෙනා අතර බෙදී යන ඊළඟ પરම්පරාවට දායාද කරන උරුම වන යහපත් හැසිරීම් රටාවක් තමයි දල වශයෙන් අපි සංවිධාන සංස්කෘතිය කියන්නේ. ඒ යහපත් හැසිරීම් රටාව ඇති කරන්න බලපාන බලවේග සංකල්ප සමූහයක් තියෙනවා. විශ්වාස, ආකල්ප, අගනාකම්, චාරිත්‍ර ප්‍රතිමාන ආදී සංකල්ප ගණනාවක එකතුවක්. ඒක තමයි සංස්කෘතිය කියන්නේ. සංවිධානයක් තුළ පොදු හැසිරීම් රටාවක් පොදු. ඒ කියන්නේ හැමෝම පිළිගත් එකක් වෙන්න ඕනේ. හැමෝටම එක රටාවක් තියෙන්න ඕනේ. පොදු හැසිරීම් රටාවක් ඇති කර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති ව්‍යාපාරයේ සියලු දෙනා අතර බෙදා හදා ගන්නා සහ ඊළඟ પરම්පරාවටද පවරා දෙනු ලබන උරුම කර දුන් ලබන විශ්වාස, වටිනාකම්, ආකල්ප, පුරුදු, ප්‍රතිමාන ඇතුළු චර්යා මාලාවක් තමයි සංවිධාන සංස්කෘතිය කියන්නේ. පැහැදිලිනේ? මේ අදහස ඇතුළත් පිළිතුරට ලකුණු දෙකක් දීලා තියෙනවා. මේක දැන් මේ වචන මේ පදමාලාවම වෙන්න ඕනේ නැහැ කියලා මම නැවත මතක් කරනවා. හරිද? මේ හරය එළියට එන විදියට ඔබේ පදමාලාවක්, ඔබේ වචන, ඔබේ ගැලපුම ඉදිරි යොමු කරන්න ඔබට අවශ්‍ය ලකුණු ලැබෙන සම්පූර්ණ පිළිතුරක් හදාගන්න. මේ අදහස හැබැයි තියෙන්න ඕනේ. තේරෙනවද? ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ ඕකෙම කොටසක්. රෝම ඉලක්කම් 4 ආයන්න. සංවිධාන සංස්කෘතික තුල ඇති ශක්තියක් හා දුර්වලතාවයක් එක් උදාහරණයක් බැගින් දක්වමින් පැහැදිලි කරන්න. සංවිධාන සංස්කෘතික තුල ඇති ශක්තියක් හා දුර්වලතාවයක්. තර එකයි අහන්නේ. සාමාන්‍යයෙන් දෙකක් අහනවා නුත් එකක් මේසරේ අහලා තියෙන එකක්. ශක්තියින් තමයි පොදු ධනාත්මක චර්යා පද්ධතියක් පැවතීම. එක ශක්තියක් තමයි පොදු ධනාත්මක චර්යා පද්ධතියක් පවතින. ඒ කියන්නේ සංවිධානයේ හැමෝම පිළිගන්න. හැමෝම අතින් ක්‍රියාත්මක වන පොදු වූ චර්යාපත් පොදු හැසිරීම රටාවක් හැබැයි ධනාත්මකයි. තේරෙනවද? අපි සංවිධානයේ ඉන්නවා කියලා විවිධ මට්ටම් වල විවිධ තනතුරු ලංසවල සේවකෝ 500ක් ඉන්නවා කියලා හිතන්න. මේ 500 දෙනාම අතින් මේක ක්‍රියාත්මක වෙන පොදුවේ. හරිද? 500 දෙනාම එක ඒකාකාරී හැසිරීම රටාවක් දක්වනවා. සංස්කෘතිය අනුව වෙනස් වෙන්නේ මත ගැටීම් නෑ.
හැබැයි ඒවා ධනාත්මකයි. ඍණාත්මක නෙවෙයි. ආයතන අහිතකර ආකාරයෙන් නෙවෙයි. උදාහරණ ආයතනයේ තුල පොදු හැසිරීම් රටාවක් ඇති වේ. එන ආයතනයේ සියලුම සේවකයෝ එහෙනම් ඒ පොදු හැසිරීම් රටාවට අනුගත වෙනවා. ඒකෙන් පිටපයින් මම කිව්වා මම අවුරුදු 12ක්ම ඉගැන්වීම් කළේ රාජ්‍ය සේවයෙන්දී කතෝලික පාසලක. මට කිසි ගැටලුවක් උන්නේ නැහැ නේ. පළවෙනි සතිය පොඩි වෙනස්කම් දැනුණා. දෙවෙනි සතියේ ඉඳන් ඒ කතෝලික පාසලේ තිබිච්ච සංවිධාන සංස්කෘතියට මම කැමතියි. මටත් හොරා මම ඒකට කැමතුණා. එකග වුණා. කැමැත්තේ මම ඒක ආරක්ෂා වුණ පරිදි මම ඒ සංස්කෘතිය තුළ ඒකටම ආවේනික ආකාරයෙන් මම හැසිරෙන්න ගත්තා. තේරෙනවද? ඒක තමයි කියන්නේ. පොදු ධනාත්මක චර්යා පද්ධතියක් තියෙන එක ශක්තියක්. ඒ තුළ පොදු හැසිරීම රටාවක්ම වෙනවා. එහෙනම් සේවකව අතර පිළිබෙදීමක් නැහැ, මත ගැටීම් නැහැ. දෙවෙනි එක තමයි සහයෝගීතාවය. හොඳ සංවිධාන සංස්කෘතියක් තියෙනවා නම් සහයෝගීතාවක් ඇති වෙනවා. උදාහරණ වශයෙන් කණ්ඩායමක් නැත්නම් පවුලක් ලෙස සාමූහිකව කටයුතු කිරීමට පෙළඹෙනවා. නැත්නම් නඹුරු වෙනවා. තේරෙනවද? සහයෝගීතාවයේ කියන ශක්තිය මේ සංවිධාන සංස්කෘතියෙන් එළියට එනවා. ආපු ගමන් ආයතනයේ සියලුම අය අපි කියන්නේ එක පවුලක්, එක මවකගේ දරුවෝ වගේ, එක කණ්ඩායමක් ලෙස සාමූහිකව කටයුතු කරන්න ක්‍රියාත්මක වෙනවා. තවත් එක් උදාහරණයක් තමයි විශ්වාසයේ පදනම් කරගත් සම්බන්ධතා ඇති වීම. විශ්වාසයේ පදනම් කරගත් සම්බන්ධතා. දැන් අපි අවිශ්වාසයෙන් යම් පාර්ශව සමග සබඳතා ඇති කරගත්තත් ඒක තරම් ඵලදායක නැහැ. විශ්වාසයෙන් ඇති කරගන්න සම්බන්ධතා මගින් මතුවන ප්‍රොඩක්ටිවිටි ඵලදායකතාවය ඉතා ඉහළයි. එහෙනම් උදාහරණ තමයි සේවකයින් අතර ගැටුම් අවමෝන අතරම පක්ෂපාතී සේවකයින් බිහි වෙනවා. විශ්වාසය මත පදනම් කර සම්බන්ධතා ඇති වෙනවා. අයිතිකරුවා අතර, අයිතිකරු සේවකයෝ අතර, අයිතිකරු කළමනාකරු අතර. ඒ නිසා මොකද වෙන්නේ? සේවකයින් අතරත් ගැටුම් අඩු වෙනවා. ඒ නිසා ව්‍යාපාරයට ආයතනයේ හිතකාමී පක්ෂපාතී සේවකයෝ බිහි වෙනවා. ඔය වගේ ශක්තියකට ලකුණු භාගයයි උදාහරණ මැතේ මේ දෙක වෙන් වෙන්න ඕන. හරිද? අහනවනේ. ඇති ශක්තියක් හා දුර්වලතාවයක් කියන්නත් ඕනේ. එක් උදාහරණයක් බැගින් දක්වමින්. එහෙනම් මෙන්න ශක්තියට ලකුණු භාගයයි උදාහරණ ලකුණු භාගයයි ලකුණු ඔක්කොම එකක් දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. දුර්වලතාව මේකේ. දුර්වලතාව. දැන් අර ශක්තියනේ දුර්වලතාවය තමයි එක සංස්කෘතික බැඳියාව. සංස්කෘතික බැඳියාව. උදාහරණ තමයි වෙනස් වීමට ඇති අකමැත්ත. නැත්තම් කොටු මානසිකත්වය. තේරෙනවද මේ කියන එක? දැන් සංවිධාන සංස්කෘතියක් තියෙනකොට අපි ඒකට කොටු වෙනවනේ දරුවනේ. අපට ඒ සංස්කෘතියෙන් පිට ක්‍රියාත්මක වෙන්න බෑනේ. ඒ නිසා මොකද වෙන්නේ? අපි ඒ කියන්නේ සංස්කෘතික බැඳියාවෙදි වෙන්නේ වෙනස් වීමට ඇති අකමැත්තක් තියෙනවා. අපි වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වුණොත් මීට වඩා ප්‍රතිඵල ලැබෙනවා. නමුත් අපි වෙනස් වෙන්න කැමති නැහැ. මොකද මේ සංස්කෘතික බැඳියාව නිසා. අපි ඒක කඩන්න කැමති නැහැ. ඒ වගේ නැත්නම් කොටු මානසිකත්වය කියන්නේ ඒකයි. ඒකටම කොටු වෙනවා. ඉන්නේ එහාට අපි මේ පවතින තත්ත්වයට වඩා හොඳ දෙයක් කළ හැකි වුණත් කරන්න බෑ. අසමානව සැලකීම. උදාහරණ පක්ෂග්‍රාහී සැලකීම. දැන් සංවිධාන සංස්කෘතියක් තියෙනකොට තේරෙනවද? ඇති වෙන දුර්වලතාවය තමයි පක්ෂග්‍රාහී සැලකීම. අපි හිතමු මෙහෙම දැන් බෞද්ධ සංස්කෘතියක් තියෙන සිංහල බෞද්ධ හිමිකරුවන්ට අයත් ව්‍යාපාරයක් විසලෙට ගත්තොත් ඒකේ ඉන්නවා කියන මුස්ලිම් භක්තික සේවකයෝ, කතෝලික භක්තික සේවකයෝ. දැන් ඒගොල්ලොත් අර පරිසරයට අනුගත වුණාට අර කළමනාකාරීත්වය වැඩි දෙනා බෞද්ධ අය නම් ඒ බෞද්ධ සංස්කෘතිය වැළඳගත් අය නම් ඒගොල්ලෝ කොහොමත් අර බෞද්ධ සංස්කෘතියකට නැඹුරු වෙච්ච බෞද්ධ ආගමේ සේවකයන්ට ටිකක් හිතවත් වෙනවා. පක්ෂපාතී වෙනවා. ඒක සමහරට ඒගොල්ලෝ හිතාමතාම කරන්නේ නැහැ. ඕටෝ වෙනවා, ස්වයංක්‍රීයව වෙනවා. ඒක ටික කාලෙකදී අර වෙනත් ආගම්වල සේවකින්ට දැනෙන්න පටන් ගන්නවා. ඒක දුර්වලතාවය. ඒතර අසමානව සැලකීමන්නේ. අන්න සිත් ඇවුල් ඇති වෙනවා. අන්න පිළිබැදීම් ඇති වෙනවා. අන්න සේවකතර මත ගැනීම ඇති වෙන්න පුළුවන්. තේරෙනවද? එහෙම වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. ඊළඟට උපසංස්කෘතීන් බිහිවීම. උදාහරණ තමයි සේවකයින් අතර ගැටුම් ඇතිවීම හා පිළිවෙසින් බෙදීම. දැන් කිසියම් සංස්කෘතියක් තියෙනකොට ඒ සංස්කෘතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා නම් අපි අපේ ආගම් අනුව අපේ සංස්කෘතිය පෙර නුහුරු නම් අපිට තදින්ම වැළඳ ගන්න කියලා වක්‍රව හරි බලපෑම් කරනවා නම් අපි ඒකට කැමති නැහැ. අපි අනිවාර්යයෙන්ම ඒ බලපෑම් කරන සේවකත්වයට ගැටුම් ඇති කරගන්නවා. සමහර අපේ සේවක යෝජනා කරනවා. වත් පුළුවන් නම් මේ ආගමකට බැඳෙන්න පුළුවන්. ඔයාටත් උන මේ විදිහට හැසිරෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට
මේක අපි තවදුරටත් කතා කරන්න ඕන කියලා මට හිතෙනවා. මේ මොකද මේ සංවිධාන සංස්කෘතිය ව්‍යාපාරවල පෙරලිකාර සංකල්පයක්. තේරුණාද? ව්‍යාපාරවල පෙරලිකාර සංකල්පයක්. මම එක උදාහරණයක් ගන්නම්කෝ. දැන් සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගම. අපි සාමාන්‍යයෙන් ලාංකික භාෂාවෙන් කියන්නේ අලියා සිසිල් බීම සමාගම. අලිය සමාගම. කොහොමද කියන්නේ? මොකද කියනවා සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගම. ඒ සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගම එක්තරා කාලයක බංකොලොත් වෙනවනේ. හෝ බංකොලොත් කෙරුවා. අපි ඒක විග්‍රහ නොකරේද මොකද? කො බංකොලොත් කෙරුවා කො බංකොලොත් තුනා. සේවකයන් විශාල පිරිසකට රැකී අහිමි වෙනවනේ. අවසානයේ මේක රජයට පවර ගන්නවා. පවරගෙන රජයේ විසින් ඒ කාලේ රජයේ පවරගත්ත ව්‍යාපාර වෙනුවෙන් දෙන නිර්දේශ දෙන මොකද්ද? නිසි බලධරයෙකු. නිසි බලධරයෙකු competent authority කියලා ඉංග්‍රීසියෙන් කියනවා. competent authority කෙනෙකුට පවරනවා. මගේ මතකේ හරි නීතිවේදියෙක් අතිදක්ෂ නීතිවේදියෙක් එයාට බලය දෙනවා මේ ආයතනය නැවත ප්‍රතිසංවිධානය කරන්න. නැවත ජීවය දෙන්න. ඒතර එයා වග කියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. එයා නිසි බලධරය. එයාට ඕනම තීරණයක් ගන්න පුළුවන්. ඒතර සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගමේ ඩිරෙක්ටර් බෝඩ් එකට බලයක් නැහැ. කළමනාකරණයට බලයක් නැහැ. මෙයා තමයි තීරණ ගන්නේ. මෙයා අරගෙන මොකද්ද කරේ? මෙයා අරගෙන කරේ ඒකේ සංස්කෘතිය වෙනස් කළා. ඒකේ සංස්කෘතිය වෙනස් කළා. තේරෙනවද? ඒ සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගමේ තිබිච්ච සංස්කෘතිය අනුව සුළු සේවකයින්ට වෙනම විවේකාගාරයක්. ක්ලරිකල් ඔය ලිපිකරුවන්ට වෙනම විවේකාගාරයක්. විධායක ශ්‍රේණියට මැනේජර්ස්ලට වෙනම විවේකාගාරයක්. ඊළඟට සුළු සේවකයන්ට නිශ්චිත යුනිෆෝම් එකක් නැහැ. අනිත් අය යුනිෆෝම් එකක් තියෙනවා. මෙන්න මේ වගේ හැසිරි අසමාන වූ සංකීර්ණ වූ හැසිරීමට රතු වුණේ. මේ නිසා මෙයා මේ වැඩ බාරගෙන ශනිකව කරපු අදිනේ මෙයා දැක්කා මේ සේවක අතර එකමුතුවක් නැහැ. පක්ෂපාතී බවක් නැහැ. යහපත් සේව්‍ය සේවක සබඳතා නැහැ. ගැටු මෙතන සරල දේවල්. දැන් ඔබ අහලා තියෙන දරුවෝ දැන් චීනේ ජපානයේ වගේ රටවල එක විවේකාගාරයක් තියෙන්නේ ෆැක්ටරි එකටම. රෙස්ට් රූම් එකයි. ඒකේ තමයි ඉංජිනියර්ද, මෙකැනික්ද, හෙල්පර්ද, නැත්නම් ඇකවුන්ටන්ට්ද, ඇකවුන්ට්ස් ක්ලාර්ක්ද, පිඑන්ද හැමදෙනාම කෑම කන ඉතන. සහයෝගයක් තියෙන අනික යුනිෆෝම් එකත් එකයි. හොයන්නත් බෑ ඒගොල්ලෝ. තේරුණාද? ඒසෙතර බෙදීම් නැහැ. ඒතර එකම කල්චර් එකක්. එකම සංස්කෘතිය. ඒකීය සංස්කෘතියක්. තේරුණාද? යුනිටි ඔෆ් කල්චර්. එතකොට අනුර ගුණසේකර මොකද්ද කළේ? සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගමට දුන්නා අර සංකීර්ණ වූ නැත්නම් කැඩී බිඳී ගිය සංස්කෘතිය හැමෝටම පිළිගත හැකි ඒකීය සංස්කෘතියක් බවට පත් කරන යෝජනා මාලාවක් තීරණය කළ දියත් කරා. මොකද්ද? හැම දිනාටම පොදු රෙස්ට් රූම් එකක්. එක විවේකාගාරයක්. ඒ වගේම ස්ථිර සේවකෝ අස්ථිර සේවකෝ කියලා ભેදයක් නැහැ. හැමෝටම එක යුනිෆෝම් එකක්. හැමෝටම හොඳින් කතා කරන්න. මිස්ටර් නැත්තම් මිසිස් නැත්තම් මිස් කියලා කතා කරන්න. මැඩම් කියලා කතා කරන්න. සර් කියලා කතා කරන්න. තේරෙනවද? අන්න එතනදී මොකද උනේ? පොදු සංස්කෘතියකට ගෙන ආවා. ඒ සංස්කෘතිය තුළ හැමෝම අතර සහයෝගිත ඇති වුණා. මොකද උනේ? සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගම එතෙක් පාඩු ලැබුව ආයතනයක්නේ. ඒ වෙනස කරලා ඒ පොදු සංස්කෘතියක් ඇති කළ මාස 3කින් අන්තිමටම ලැබූ ලාභය තියෙනවනේ. අන්තිම මාස ලැබූ ලාභයෙන් 3 ගුණයක ලාභ ලබන්න ගත්තා. දැන් පේනවද මේ සංවිධාන සංස්කෘතියේ තියෙන බලය, පවර් එක? සංවිධාන සංස්කෘතියට අසීමිත අනුශමාන බලයක් තියෙනවා. ඒක මම කිව්වේ මේ සංවිධාන සංස්කෘතිය කියන එක මේ සංවිධාන සංස්කෘතිය කියන එක මේ වගේ රවුමකට සීමා කළොත් මේ සංවිධාන සංස්කෘතිය ගොඩනැගෙන්නේ මොකෙන්ද? ආගම් වලින්. හිමිකරුවන්ගේ ආගම් වලින්. ආගම් තමයි මූලික. ආගම් පදනම් කරගෙන සංකල්ප ගොඩක් දැන් මේකේ එළියට එනවා. ආගම තමයි මේකේ හබ් එක. එන්ජින් එක. තේරෙනවද? මේ එන්ජින් එකෙන් මේ ව්‍යාපාරය තුලට තව සංකල්ප ගොඩක් දායාද කරන මොනවද? අගනාකම්. ඒ වගේම හොඳ පුරුදු. ඒ වගේම විශ්වාස. ඒ වගේම ආකල්ප, ප්‍රතිමාන ආදී. හරිද? එහෙනම් මෙතනින් තමයි අපිට මේ සංස්කෘතිය පේන්නේ. පෙනුනට සංස්කෘතිය හබ් එක මොකද්ද? මෙතනයි.
සංස්කෘති හබ් එක තමයි මේ තියෙන්නේ. සංස්කෘති හබ් එක තමයි මේ තියෙන්නේ. මේ හිමිකරුවන්ගේ ආගම් හිමිකරුවෝ තමයි මෙතන ඉන්නේ. මේ හිමිකරුවන්ගේ ආගම් එක තමයි මේක ගොඩනැගෙන්නේ. මොකද හිමිකරුවන්ගේ ආගම එක්ක ගොඩනැගෙන සංස්කෘතිය තුළින් ව්‍යාපාරය තුළ අගනාකම් විශ්වාස ආකල්ප ප්‍රතිමාන පුරුදු සිරිත් තිරිත් ගණනාවක් ඇති කරනවා. ඒකෙන් හැමට පිළිගත හැකි හැමම සැවොම අතර සහයෝගීතාවය ජනනය කරන හැමෝම අතර මිත්‍රශීලී ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කරනවා. ඒ නිසා සංවිධාන සංස්කෘතිය ශක්තිමත් පිළිගත හැකි මට්ටමේ නම් අනිවාර්යයෙන් මේ ව්‍යාපාර ලෝකෙ පෙරමුණට යනවා. හොඳ උදාහරණයක් තමයි සිලෝන් කෝල්ඩ් සමාගම. වැටුණු සමාගමක්නේ අන්රෝගිනසොය කරේ හොඳ සංස්කෘතියක් නිර්මාණය කළා. එහි ප්‍රතිඵලය නව ජීවයක් ලැබලා ඒ ව්‍යාපාරයේ ලාභදායී ව්‍යාපාරය බවට නැවත පත් වුණා. හොඳ අපි දැන් 2018 විභාග ප්‍රශ්න ඔක්කොම ටික කතා කරා පළවෙනි එකට අදාළව. ඉතා හොඳ පැහැදිලි කිරීමක් මම කරා ලකුණු ලබා දෙන ආකාරය ඔබට ලොකු ප්‍රයෝජනක් වුණා කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ අවස්ථාවේදී 2019 20 ප්‍රශ්න පත්‍ර දෙක බලමු. මොකද මේ ප්‍රශ්න පත්‍ර දෙකේ ප්‍රශ්න රටා වෙනසක් කළා. ඔන්න කාලෙකට පස්සේ මම කැමති මේ වෙනස වෙන්න ඕනේ. අපි වෙනස් වූ අලුත් රටාවත් එක්ක අපි විස්තර කතා කරන්න බලමු.